යක ඇසි දිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි. ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණී. දොරමඩලාවෙන් අපි අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය ගැන කතා කළා. මේ වැඩසටහනට ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාරයක් ලැබුණ බොහොම කාලීන මාතෘකාවක් හැටියට මෙරටින් වගේම පිටරටින් මේ වැඩසටහන බලපු බොහෝ දෙනෙක් මට කතා කරලා ප්‍රතිචාර දැක්වුවා. මෙහි තවත් පියවරක් තබන්නයි කියලා ඉල්ලීමකුත් කළා. ඒ නිසා මා කල්පනා කළා කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවකුත් නොවන නිසා අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය පිළිබඳව තවත් වැඩසටහනක් සංවිධානය කරාට ඒ වැඩසටහන තමයි අද අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය, තාදි ගුණය, අකම්ප්‍ය ගුණය කියලා හඳුන්වන ගුණාංගය ගැනයි අද දොරමඩලාවෙනුත් අපි කතා කරන්නේ. මා කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට අදත් අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණීට වැඩම කරන අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් මහාචාර්ය පූජ්‍යපාද දේවාලයේම මේධානන්ද ස්වාමීන් වහන්සේ මා නමස්කාර පූර්වක දොරමඩලාවට පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණීට සහභාගී වෙන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරී කැටියට හඳුන්වා දෙන්න පුළුවන් සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගඩ සූරින් ඉතා ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ඊළඟට වාඩි වෙලා ඉන්න සම්පත්ධාරීතුමා මොකද අද මේ මාතෘකාවට කතා කරන්න ආවේ කියලා සමහරවිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සම්මානනීය රංගවේදී ජයලාල් රෝහණ මහත්මයාත් ගෞරවනීය පිළිගන්නවා. මේ රංගන ශිල්පියෙක් අටලෝ දහම ගැන කතා කරන්නේ මොනවද කියලා සමහරව අහන්නත් ඉඩ තියෙනවනේ. ඒකට පිළිතුර එතුමාම දෙයි. තව ටිකකින් අපි කතා කරමු. මම ගෞරවණීයව ආරාධනා කරසින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ධර්මානුකූල ආරම්භයක් ලබා දෙන හැටියට. ඔව් අපේ ආචාර්ය හසන්ත මහත්මයා මහාචාර්යතුමනි, ඒ වගේම අපේ ජයලාල් රෝහණ කතිකාචාර්යතුමනි, ඔබතුමා එක් කිව්වේ නැහැ. අද අපි මේ කරන සාකච්ඡාව දැන් බුද්ධ ධර්මයේ හැටියට සංසාර ජීවත් වන කෙලෙස් සහිත මිනිස්සු හැටියට රාග දෝෂ මෝහ ආදී සහිත පෘථග්ජන ඇත්තු හැටියට අපි නිතරම මමත්වයේ ඇති උදවිය. සාමාන්‍යයෙන් කියන්නේ මමය මගේ කියන හැඟීම අදහස උඩ වැඩ කරන අය. බුද්ධ ධර්මයේ දේශනාවල කියන්නේ ඔය මමය කියන එක දෙවෙනියට කියන්නේ මගේ කියන අදහස. ඒ තම මම. මගේ දැසේ, මගේ දෙකනේ, මගේ දෑතේ, මගේ දෙපයේ කියලා, මගේ දරුවෝ, මගේ දේපල ඔහොම. රූප වේදනා ආදී ස්කන්ධ ධර්මයන් ගැන, ඉන්ද්‍රිය ගැන මගේ කියලා හිතනවා. ඒ වගේ මම වෙමි කියලා. දැන් පැහැදිලිව කියනවා නම් කඩපත මොන බලන කණ්ණාඩිය ඉස්සරහට ගිහලා මේ මම වෙමි. ෆොටෝ එකක් ඡායාරූපයක් ගත්තාම ඒක අර ෆොටෝ සාප්පුවේ කරවල කාමරයෙන් සුද්ධ කරගෙන ආවහම මේ ඉස්සෙල්ලම බලන්නේ මම ඉන්නවද කියලා. මං කොහොමද මේ වෙලාවේ හිටියේ කියලා. hina වෙන්න බැරි වුණාද? අමතක වුණාද? පස්සේ තමයි ඉතින් අපේ තාත්තා කොහොමද හිටියේ, අම්මා බෑනා කොහොමද ඉන්නේ කියලා බලන්නේ පස්සේ. ඉතින් මේ මම වෙමි. මම අහවල් අටුවාවේ කියන මම අහවල් අමාත්‍යවරයාගේ පුතා වෙමි. මම අහවල් සිටුවරයා වෙමි. කියලා ඉතින් මේන් මා නියෝජනය වෙයි කියන එක පංචස්කන්ධේ. එතකොට ඊළඟ මේ මගේ ආත්මය. ඒතන් මම ඒසෝහමස්මින් ඒසෝමි අත්තා කියන හැඟීම අපි කාගෙත් හිතවල තියෙනවා සංසාරේ ජීවත් වෙන. බුද්ධ ධර්මය කියන්නේ මේකේ විකෘති චින්තනය. ප්‍රകൃතියට එන්න කියනවා මගේ නොවේ කියලා. මේ කිසිවක් මගේ නොවේ. සබ්බේ ධම්මා අනාත්තා. මම නොවේ මේ පංචස්කන්ධේ නිරූපණයනේ මම නෙවෙයි. ඒ චින්තනයේට එන්න අමාරු එන්න කියනවා. නේ පැමිණ අපිට යථාර්ථ දකින්න බෑ කියනවා. මේ මගේ ආත්මය නොවේ කියලා. මේ මගේ කියලා කියන්නේ හිතන්නේ තණ්හාව නිසානේ.
මගේ දේපල මගේ වස්තුව මට දරුවෝ ඉන්නවා මේ මගේ දරුවෝ පුත් අම්මත්ති ධනම්මත්ති කියලා හිතන්නේ තණ්හාව නිසා. මම වෙමි කියන්නේ මානෙ නිසා. මේ මගේ ආත්මය කියලා හිතන දෘෂ්ටිය නිසා. ඔතනින් තමයි මේ අටලෝ දහමින් කම්පණය ඇති වෙන්නේ. මම කියන කේන්ද්‍රයෙන් තමයි මේ ගැටලුව උපදින්නේ. ඇත්තටම. තමන් ගැන හිතන්නේ ඒකයි. තමන්ට ලාභයක් ලැබෙනකොට තමන් උද්දාමයටපත් වෙන සතුටු වෙන. අලාභයක් සිද්ධ වෙනකොට අනේ මට අලාභයක් වුණා කියලා කම්පණය යනවා. මම කියන තැනින් තමයි මේක එන්නේ. තණ්හා මුල් කරගෙන. ඊළඟට මම මගේ කියන හැඟීමත් එක්ක එන්නේ. ලාභ මට නිඳා කළා කියලා මට දුක් වෙනවා. මට ප්‍රශංසා කරනවා කියලා සතුටු වෙනවා. එහෙමනේ. අටලෝ දහම් ඉදිරියේ මිනිස් සිත ක්‍රියා කරන හැටි. ඉතින් මේ අපේ පරණ පොතක මගේ මතකයේ හැටියට අපේ පිරිවෙන් වල මේ දැනුත් භාවිත වෙනවා ඇති පොඩි හාමුදුරුවන්ට සංස්කෘත ගන්නන්ට තියෙන කිසියම් පොතක පුංචි කතාන්තරයක් තිබ්බා. එක ගෙදරක උත්සවයක් තිබුණා. මේ උත්සවයේ උදේ ඉඳලම තිබුණා. මේ උත්සවයේදී අවශ්‍ය දෙයක් හැටියට මිනිස්සු ඉතින් උත්සවයේදී සතුටු වෙනවනේ. මංගල සම්මත උත්සවයක්. ප්‍රීති උත්සවයක්. විවාහ මංගල උත්සවයක් වගේ බෙරයක් ගෙනවා. බෙරේට ඉතින් දෙපැත්තටම ගහනවානේ. ඒතර බෙරේ පද සමහර ඒවා ගහනකොට අපේ මේ යාරෝහණ මැතිතුමා හොඳට දන්නවා. සමහර මේ බෙර වාදකෝ ඉතින් බොහොම සැරට උඩ පැනලා එහාට මෙහාට කරකිලා වරදාලා ගහනවා. ඔව්. නැගලා යනවා වෙරහට. ඉතින් මේ බෙරයක් ගෙනල්ලා කවි සින්දු කියලා ගායනා කරලා බෙරේ ගහලා නටලා මේගොල්ලෝ සතුටු වුණා. දවස් 30ම බෙරේ අතින් අත ගිහින් එක එක්කෙනා ඉතින් ගහලා බෙරේ පැත්තකින් තිබ්බා. මේ බෙරේ තිබ්බේ කොහෙන්ද? කුස්සියෙන්. සෙනගට සාලේ නිදා ගන්න වෙන්නේ නැති බෙරේ ගෙනින් කුස්සියෙන් තිබ්බා. කුස්සියේ තියෙන පරණ භාණ්ඩයක් වංගෙඩිය. දැන් ගෙවල් වල මන් දන්නේ වංගෙඩිය තියනවාද කියලා. දැන් මං හිතන්නේ පිටි කෙටිල්ල එහෙම නැහැනේ. ඔව් මිරිස් කෙටිල්ලත් නැහැ. වී කෙටිල්ලත් නැහැ. ඉස්සර ඉතින් මේ අපේ ගංගවල වුණත් කුඹුරෙන් වී ටික ගෙනහම වංගෙඩියනේ කොටන්නේ. අම්මලා දිග මොල් ගස් වලින් හොඳට ශක්ති සම්පන්න අම්මලා ඒ වී කොටපු අම්මලාට heart attack හැදෙන්න නැතුව ඇති. තුනටි අමාරු හැදෙන්නත් නැතුව ඇති. ඉතින් කොහොම හරි මේ වංගෙඩිය ළඟ තිබ්බා. බෙරේ වංගෙඩියයි දෙකම ටික හැඩෙන් එක වගේනේ. සාමාන්‍ය හැඩේ එක වගේ. වංගෙඩිය ළඟ තිබ්බා තියලා මිනිස්සු තැන් තැන් වල වැටිලා නිදාගත්තා. විහිස වෙච්ච වෙලාවනේ ඉතින් කාලා බීලා නටලා ගී සින්දු කියලා. මධ්‍යම රාත්‍රියේ මේ බෙරේට වංගෙඩිය කතා කළා. වංගෙඩිය කතා කළා බෙරේට කිව්වා අනේ මං හැමදාම ඉන්නේ මෙතන තමයි. වංගෙඩිය කියනවා මට වැඩි පිරිසිදුකමකුත් නැහැ. ඔබතුමා නම් හරි ලස්සනට ඉන්නවා. එහෙම යනවා ඉතින්. දැන් බෙරේ බැඳගෙන බෙල්ලන් වෙල යනවා, කැලණි යනවා, මාලිගාවේ පෙරහැරට යනවා, තොইল පවිල් වලට යනවා එමනේ. බෙර අය නැහැ. ඉතින් මේ සමහර බෙර විශ්වවිද්‍යාලෙත් යනවා. ඉතින් මේ බෙර මේ හොයානම් එහෙම ඇවිදිනවා. මං හැමදාම මෙතන තමයි ඉන්නේ වංගෙඩිය කිව්වා. ඊට ඇටි මං හරි කෙලුටුයි. මට කිසි අලුත් වැඩියාවක් නැහැ. පිටිපැත්තෙන්. තුල් පැත්ත ටික පිරිසිදු කරුවත් ඉතින් පිටිපැත්තෙන් මට අලුත් වැඩියාවක් නැහැ. දැන් ළමයි හැබැයි මේ කාලේ ඊළඟට උපදින ළමයින්ට බලාගන්න මේ කොහේ හරි බෙරයක් කොල්ලක් හරි තියලා තියන්න වෙයි කටු ගෙයිවත්. ඉතින් කෞතුකාගාරයවත්.
වංගිඩියක්. ඉතින් දැන් බෙරේ නම් තාම ඉතින් දරුවෝ අඳුරනවා. කොහොම හරි දැන් ඉතින් මේ වංගිඩිය හොන් කිව්වා. ඒ විතරක් නෙවෙයි ඉතින් මම විඳින දුක් මං විතරයි දන්නේ වංගිඩිය. අනේ මේ ගෙවල් වල මරණයක් මගුලක් දානයක් මොන දේ තිබුණා. මට හරි කරදරයි. පිටි කොටනවා, මිරිස් කොටනවා, කහ කෑලි කොටනවා. මෙතින් මේ ඉවරයක් නැහැ. වී කොටනවා. මට හරි කරදරයි ඉතින්. මං හරි දුක් විඳිනවා වංගෙඩිය කිව්වා. අර මම මුල් කරගෙන හිතන හැටි මම මේ කියන්නේ. මට ඇති සැපක් නැහැ ඉතින්. ඔයාට වගේ. ඔයා නම් ඉතින් මිනිසුන්ගේ පිටේ නැගලා යනවා. මේ බඩට තියලා බැඳගෙන යනවා. එහෙම. ඉතින් මාවේම කවුරුවත් තරයි යන්නේ කොහොමද? ආගෙන තමන් විඳින දුක වංගිඩිය කිව්වා. ඒ විතරක් නෙවෙයි ඉතින් මේ පිටි කොටන්න හිටියාම සමහර දාට මගුලක් මරණයක් වෙච්ච වෙලාවේ දානයක් පින්කමක් වෙලා නම් දවල් රෑ දෙකේම ඉතින් වැඩ මට හරි හිරිහැරයි. ඔක්කොම අහන් ඉඳලා බෙරේ කිව්වා මං සැපෙන් ඉන්නවා කියලා ඔබ හිතන් ඉන්නේ. අනේ මටත් ගහන්න හිටපුවාම දෙපැත්තටම තලනවා බං. කවි හින්දු කිය අතලනවා. මායන් වෙලා වගේ තලනවා. මට කිසි නිදහසක් නැහැ. ඔබ හිතන් ඉන්නේ මං සැපෙන් ඉන්නවා කියලා. මට තලනවා කියන්නේ පින්කමේදීත් තලනවා. මගුල් ගෙදරත් මට වදිනවා. තොইলেත් මට වදිනවා. ඉතින් මේ මට ඇති සැපක් නැහැ. ඉතින් බෙරේ හිතන් හිටියා මේ වංගිඩිය හිතන් හිටියා බෙරේ සැපෙන් ඉන්නේ කියලා. බැලුවා ඉතින් බෙරේටත් ඇති සැපයක් නැහැ. බෙරේ හිතන් හිටියා වංගිඩිය සැපෙන් ඉන්නේ කියලා. කුස්සියට වෙලා ඔයා තමන්ගේ පාඩුවේ හුදකලාව ඉන්නවා ඇති කියලා කරදරයක් නැතුව. නෑ එහෙම එකක් නැහැ. ඉතින් මේ බෙරේ වංගිඩිය දෙක එදත් අපි කිව්ව කතාවේ වගේ අර ගමරාලයි ගමහමිනේ දෙන්නා වගේ බෙරේ වංගිඩියයි දෙකම එක වාගේ දුක් විඳිනවා. එක්කෙනෙක් හිතනවා මට තමයි මේ අලාභ අනිත් පැත්තන්ට ලාභ මට තමයි නින්දා අනිත් හවල්වන්ට ප්‍රශංසා ලැබෙනවා. මට තමයි කීර්තිය අපකීර්තිය අනිත් අය ඉතින් කීර්තිය භුක්ති විඳිනවා කියලා. එහෙම නෙවෙයි අපි දෙගොල්ලම එක වගේ මේ සංසාරේ දුක් විඳන අය ගිහි පැවිදි දෙගොල්ලම එක වගේ. ගිහි පැවිදි දෙගොල්ලෝ වගේ. එකම සසර දුක් විඳින අය. අටලෝ දහම අපි කාටත් පොදුයි. බුද්ධ ධර්මය විශ්ව සාධාරණ මේ සදාතනික සත්‍ය ජීවිතය ගැන ලෝකය ගැන කතා කරන ධර්මයක්. දැන් අෂ්ටලෝක ධර්මයට කාලයක් නැහැ හැම කාලෙම එක වගේ. ඉස්සර කාලේ නම් අටලෝ දහමට මිනිස්සු මුහුණ දුන්නා දැන් නෑ එහෙම එකක් කියන්න බෑ. දැන් ඡන්දේ ළඟයි. ඒක අපේක්ෂකයෙකුට කියන්න බෑ අපි තමුන්නාන්සේලා අටලෝ දහමෙන් බේර ගන්නවා කියලා කියන්න බෑ. තමුන්නාන්සේලා මේ 8න් 4ක් අපි දෙන්නම් ලාභ නැතුව ලාභ විතරක්. නින්දා නැතුව ප්‍රශංසා විතරක් ඇති වෙන මේ ලැබෙන ආණ්ඩුවක් අපි පිටවනවා කියලා එහෙම කියන්න බෑ. අටලෝ දහමට කාලයක් නැහැ. දේශයක් නැහැ. කොයි දේශෙත් කොයි ආගමක් නැහැ මොන ආගම ඇදහුවත් මොන භාෂාව කතා කරුවත් මේ ගිහි වුණත් පැවිදි වුණත් සමහර විට ඇත්තටම බුදු වුණත් රහත් වුණත් අපේ බණ පොතේ හැටියට අටලෝ දහම සනාතන ධමයක්. ඒතේ අනිත්‍ය මනුජේසු ධම්මා වෙනස් වෙන ධමයක්. මිනිස්සුන්ට උරුම ධමයක්. ඉතින් ඒක අර මේ හැබැයි ඉතින් එක එකන හිතන් ඉන්නේ එහෙම නෙවෙයි. මම කියන කේන්දරේ උඩ මේ මට තමයි වෙන්නේ අනිත් අයට නෑ කියලා. නියම කොකෝව වලින්ම හදන මංච චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. අලාව වෙනකොට. හැබැයි ලාභ වෙනකොට එහෙම හිතන්නේ අනිත් අය නැති එක හොඳ මට ලැබුණාම හොඳයි. ඇති කියලා හිතෙනවා.
දැන් මම අපි දන්නවාද මේ අටේ අන්තිමට කියන සැප දුක් කියන දෙක ලාභ යසයස නින්දා ප්‍රශංසා සැප දුක් දෙක කියන දෙකට අර ඔක්කොම ඇතුල් කරන්න පුළුවන්. ඉතින් ඔය දෙකම මිනිසුන්ට උරුමයි සංසාරගත ජීවිතේ. අපි කවුරුත් දුක් විඳින අය සංසාරේ බුද්ධ ධර්මයේ හැටියට. ඉතින් ඒකේ තේරුම සැප නැහැ කියන එක නෙවෙයි යන්නේ. මේ తాවකාලික සැප මිනිස්සුන්ට සංසාරික වශයෙන් ගිහි පැවිදි දෙගොල්ලටම විඳිය හැකි අත්විඳිය යුතු අත්ති සැප භෝග සැප තියෙනවා බුදුදහම හැටියට. එතකොට ගිහි සැප පැවිදි සැප සාමිස සැප නිරාමිස සැප කියලා ප්‍රභේද දක්වලා තියෙනවා. සංසාරේ සැප විඳිනවට බුද්ධාගම විරුද්ධ එහෙම නැහැ. සාධාරණ යුක්ති සහගත ධාර්මික නීත්‍යානුකූල රටාවක් සීමාවල් ඇතුලේ සැපෙන් මිනිස්සු සතුටින් ජීවත් වෙනවා දකින්න බුදුහාමුදුරු කැමතියි. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් සංසාරයේ දුක අපිට නිසකවම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා. දැන් මේ දවස්වල මේ වසංගත රෝගයකින් ලෝකම ලෙඩ වෙලා විශාල ඉතින් මේ අටලෝ දහමට හැබැයි මිනිස්සු මුහුණ දෙන්න ඕනේ. මොන නෙදී මොන ආගම ඇදහුවත් මොන භාෂාව කතා කරුවත් කොයි රටේ හිටියත් මොන කාලේ වුණත් මොන රටාව කෙරුවත් අටලෝ දහමෙන් බේරෙන්න කෙනෙකුට බෑ. ඒ අපි හඳුන. ඔබ වහන්සේ අර බෙරේ සහ වංගෙඩිය අතර සංවාදය ගැන අද කීවා. මට මතක් වුණා ගංගාව සහ දිය ඇල්ල අතර සංවාදයක්. දිය ඇල්ලත් ලස්සනයි. ඒක අපිට වැඩක්ම නෑ කියන්න බෑ. රටට විදේශ වෙන්නේ මෙහෙම ගෙනලා දෙනවා, පරිසරය ලස්සන කරනවා, සංචාරකයෝ බලන්න වෙනවා. හැබැයි ගඟ මොනතරම් ප්‍රයෝජනවත්ද කියලා කදිමට පැහැදිලි කළා. ඒ වගේම අර ගම මහගේ ගමරාලයි වැඩ මාරු කරගෙන රාජකාරි මාරු කරගෙන සිද්ධ වෙච්ච අලකලංචියත් පැහැදිලි කළා අපේ ආඳුර කදිමට. ඔබ වහන්සේගේ ගඟයි දියැල්ලයි කතාව අහගෙන ඉඳලා කවියක් ලියලා දර්ශනීය බණ්ඩාරමෙන් මට එවලා තියෙනවා මුහුණු පොතේ Facebook එකේ දාලා තින්නේ. සුළු මෙහෙයක් කර මහහඬ නගනා දිය ඇල්ලක් වාගේ රටදැය නොතකන හිස් මිනිසුන්ගේ බොල් හඬ නොමැතාගේ මහ මෙහෙයක් කර නිහඬව ගලනා මහවැලි කොමලි වගේ හඬ අඩු වැඩ වැඩි මිනිසුන් වෙමු අපි ජීවන ගමන් මගේ. ඒ කියන්නේ අර මහවැලි ගඟ වගේ වෙමු කියලා තමයි. ඔව් සුත්තනි පාතනේ දීන මහාචාර්යතුමා සනම්දායති කුසෝභා තුන්නී යති මහෝදති. ඒක හොඳයි. අපේ ජේෂ්ඨ මහාචාර්යතුමා අපේ ගෞරවනීය මහාචාර්ය දේවාලයක මහාඳුරන්ගෙන් අවසරයි අපේ හිතවත් කතිකාචාර්ය ජයලාල් රෝහණ මැතිතුමාගෙන් අවසරයි ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුමනි දීර්ඝ කාලයකින් දොරමඩලාවට එන්න ලැබීම සන්තෝෂයක්. විශේෂයෙන් මම හිතනවා මේ හසන්ත මහත්මයා මේ මාතෘකාව දෙවෙනි වරටත් කතා කරන්න තෝරගත්තු එකම ඊටාම වැදගත් බොහොම කාලෝචිතයි. ඒ මොකද මේ කාලය තුල තමයි මම හිතනවා අපේ රටේ මිනිස්සු ලෝකයේ මිනිස්සු මේ ලෝකේ තියෙන මේ අටලෝ දහමේ ස්වභාවය අත්දැකීමෙන්ම පසක් කරගත්තු කාල සීමාවක් කියලා මම හිතනවා. ඒ නිසා ඒ ගැන මේ විදිහ සාකච්ඡාවක් පැවැත්වීම හුඟක් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. හැබැයි අර මොකද අර සිරීපාදේ යනකොට කට්ටිය කියනවලු නගින්ද යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියලා. ඊට පස්සේ මේ කට්ටිය කියනවලු නැගලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියලා. ඔය අස්සකින් ඉන්න තව මිනිහෙක් ඉඳලා කියනවලු ඕකානේ ගමේදිත් තියනවා නම් කොච්චර හොඳද කියලා. ඉතින් ඕක සිරීපාදේ නගින කොටයි බහින කොටයි විතරයි ඕක තියෙන්නේ. ගමේදී නෑ. ගමේදී නෑ. කරුණාවත් ඒකත් නෑ ගමේදී. අන්න ඒ හින්දා මේ කොරෝනා වෛරසය ඇති කාලේ මේ ඇති වෙච්ච සියලුම සෞඛ්‍ය පුරුදුද එතකොට ආරක්ෂාවද සෞඛ්‍යයේද මේ සියල්ලම දිගට පවත්වාගෙන යනවා නම් මම හිතනවා හරි හොඳයි යන්න ඒ සඳහායි මේ වගේ සාකච්ඡාවක් වැදගත් වෙන්නේ කියලා මම හිතනවා. අටලෝ දහමින් කම්පා නොවීම කියන්නේ ඒකනේ. දැන් ලාභාලාභ අයසයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මෙව්වා මේ ලෝක ධර්මනේ අපේ හාරු සඳහන් කරේ. ලෝකස්ස ධම්මා ලෝක ධම්මා. මේ ලෝකයට අයිති ඒවා. ඉතින් මේ ලෝකය කියන්නේ ඕකමයි. ලෝකේ ඕයෙන් එකක් හම්බෙන්නේ නැහැ නේ. සැප විතරක් හම්බෙන්නෙත් නැහැ, දුක විතරක් හම්බෙන්නෙත් නැහැ. මේ දෙකම මුහුණ පාන්න සිද්ධ වෙනවා. අර හාමුදුරුවෝ ඊටාම නිවැරදිව ඒක සඳහන් කළා. අටුවාවේ තියෙනවා මේක බුදුවරුන්ටත් එකයි. ආය රහතන් වහන්සේලාටත් එකයි. දැන් බුදුහාරවන්ට කොයිතරම් නිന്ദා ලැබුණද ප්‍රශංසා ලැබුණද නේද?
ඒ නිසා ඒක අය බුදු වුණා රහත් වුණා සාමාන්‍ය මිනිහ කියලා නෑ මේ ලෝකයේ ඉන්නවා නම් මේවට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ සත්‍යය අපි අර මේ අපිට දුකක් කරදරයක් ඇති වෙනකොට තමයි අපි ඒක අපිට තේරෙන්නේ. නමුත් අපි ඒක එතනින්ම අමතක කරනවා. ඒ මොකද ඒකට පළවෙනි හේතුව තමයි මේ ලෝකය කියන එක අටලෝධාමකින් යුක්ත වුණාට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අපේ හාමුදුරුවෝ සඳහන් කළා අර මමත්වයේ තියෙන මිනිස්සයා මේක හිතන්නේ ඔයම නෙමෙයි. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා සාමාන්‍ය අත පුරිසෝ ආගච්ඡෙය්‍ය. මේ සාමාන්‍ය මිනිහෙක් මෙන්න මෙහෙම කියනවා. සුඛකාමු. මෙයාගේ ස්වභාවය තමයි යා සැප කැමති. දුක්ඛ පටික්කුලෝ. හැබැයි දුකට අකමැති. ජීවිතුකාමෝ. හැබැයි ජීවත් වෙන්න කැමති. අමරිතුකාමෝ මැරෙන්න කැමති නෑ. ඔය ටික තමයි සාමාන්‍ය බේසික් මේ මූලික අපේක්ෂා ටික මිනිසුගේ. මේ ලෝකේ අටලෝධාමක් තිබුණයි කියලා එහෙම බෑ. අපිට සැප විතරයි ඕන දුක් එපා. අපිට ජීවත් වෙන්න විතරයි ඕන මැරෙන්න බෑ. ඔන්න ඔය කියන අපේක්ෂාවනේ තියෙන්නේ. ඉතින් එතන තමයි මේ ගැටුම ඇති වෙන්නේ. අන්න එතනදී තමයි බුදුහාරෝ දේශනා කරන්නේ. අර මට මතක් වෙනවා මේ ඕකට හොඳ අර සෙන් කතාවක් තියෙනවා. ඒක කවුරු ජනප්‍රිය එකක්. අර ජපානයේ සෙන් කතාවක්. ඉතින් අපි හසන්ත මහත්තයලා හැමෝටම දන්නවනේ රටේ ගිහින් හිටපු අය. ඉතින් ඒ සෙන් පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා. බොහෝම සිල්වත්, ගුණවත්, ඥානවන්ත බොහෝම හොඳ හාමුදුරුවෝ. ඉතින් පන්සලට නොඑක අය එනවා, වැඳ පුදා ගන්න එනවා. ඒ ගෙදරක් තිබුණලු පන්සල කිට්ටුව. එතන පොඩි ගෑනු ළමයෙකුත් හිටියලු. ඉතින් මේ ළමයාත් එනවලු පන්සලට නිතරම. ඉතින් කොහොම හරි මේ ළමයාත් නිතරම ඇවිදින්න යනකොට මේ ළමයාට බබෙක් හම්බෙන්න නොවුනලු. පස්සේ මේ දෙමව්පියෝ තරවටු කරලා ගහලා ඇහුවලු මොකද්ද කවුද මේකට වගේ? ඔය පන්සලේ හාමුදුරුවෝ කිව්වලු. පස්සේ මුළු ගමම ආවලු. ඇවිදින්න බැනලා මේ හරවන්ට කරන්න තියෙන අපහාස ඔක්කොම කරලා ඊට පස්සේ හාමුදුරුවෝ ඇහුවලු මොකද කියලා. නෑ මේ හින්දායි අපි. ඒකත් එහෙමද කිව්වලු. එච්චරලු. වෙන මොකුත් කිව්වේ නෑ. ඊට පස්සේ ඉතින් ගියාලු. ඊට පස්සේ දැන් බබා හම්බ වුණාන් පස්සේ ගෙනල්ලා දුන්නලු. ඕන් දැන් ටිකක් ළමයට එහෙට මෙහෙට යන්න පුළුවන් වෙනකොට ඕන් හදා ගන්න කියලා. මොකද ඔයානේ මේකට වග කී. ඉතින් හාමුදුරුවෝ අනේ ඉතින් 70ක්ම ගණන් යන්න ඕනලු පයින් කිරි හොයන්න. මොකද මේ අහල පහල ආයේ දෙන්නෙම නෑලු කිරි විහාරවල. ඉතින් 70ක්ම ගණන් පයින් ගිහිල්ලා කිරි අම්මලාගෙන් කිරි එහෙම හොයාගෙන ඇවිදින්න හැම නැත්නම් එළ කිරි හරි හොයාගෙන ඇවිදින්න මේ ළමයා පෝෂණය කරනවලු. දැන් ළමයා හොඳට දුවලා පැනලා පන්සලේ එහෙම ඇවිද පැවිද ඉන්නවලු. ඉතින් දැන් අර ගෑනු ළමයාට මේ ළමයා පේනවා හැමතිස්සෙම මේ පන්සලේ දුවනවා පනිනවා මේ දාරක ප්‍රේමය කියන එක තියෙනවනේ. කොහොම වුණත් අම්මා කෙනෙකුට ඉතින් මෙයාට හදවත වැළපෙනවලු මේ මං කරපු අපරාධේ මොකද්ද කියලා. මේ හාමුදුරුවන්ව මේකට සම්බන්ධ කරලා. පස්සේ මෙයාට ඉවසන්නම බැරි තැන තාත්තට කිව්වලු නෑ තාත්තේ මම බොරුවට කිව්වේ දා ගහනකොට හාමුදුරුවෝ කියලා මේ අහවලයි මේකට වග කියන්න ඕනේ කියලා. පස්සේ මිනිස්සු ඉතින් කම්පා වෙලා මේ අර ළමයා මේ ඇවිදිලා වැඳලා පුදලා අනේ හාමුදුරනේ අපිට සමා වෙන්න අපි දන්නේ මේ ළමයා කියාපු හින්දායි මෙහෙම ඒකත් එහෙමද කිව්වා. එච්චරයි. අර චෝදනා කරන වෙලාවෙත් ඒකත් එහෙමද මේ වෙලාවෙත් ඒකත් එහෙමද මේ අටලෝධාමින් කම්පා වුණේ නෑ. මොකද අර අතන නින්දාවේදී ඒ කම්පා වුණෙත් නෑ, මෙතන මේ ප්‍රශංසාවේදී කම්පා වුණෙත් නෑනේ. මොකද ඒ හාමුදුරුවෝ දැනගෙන හිටියා මේ ලෝක ස්වභාවය. මේකයි ඕක ඉතින් මේ එකක් කියලා නෑ. ඉතින් හැබැයි මේ සත්‍ය මේක නිකන් හම්බෙන එකක් නෙමෙයි. මේක දිනු කරගන්න ඕන එකක්. අර තියෙනවනේ කවියක් මං අහලා තියෙනවා. මම මේ කෙනෙක් කියපු එකක් අහලා තියෙන්නේ. මුළු ජීවිතය ඔසවන ලද කුඩයක්ය අටලෝ දහම එහි එක නනයක්ය. නන අටනේ තියෙන්නේ. මිනිහා ඉතින් එය උසුලන කණුවක්ය ඒ කුඩමිට. මරණය කුඩය අකුලන පොඩි ඇනයක්ය. එතකොට මේ ඔක්කොම ඉවරයි. දැන් ඒතේ අනිච්චා මනුජේසු ධම්මානේ හඳුරන්නේ. එතකොට මෙව අනිත්‍යයි. දැන් ඒ ඔය අටලෝ ධමම අනිත්‍යයි. මොකද දැන් සැප කිව්වට සැපම හැමදාම තියෙන්නේ ඒක දුක වෙනවා. දුක තියෙන්නේ නැහැ ඒක සැප වෙනවනේ. ඒ නිසා මේවා ඔක්කොම අනිත්‍යයි. මේක මේ පරිවර්තනයක් මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මෙන්න මේ පරිවර්තනය තුල මේකට මුහුණ දෙන සෑම අවස්ථාවකම අපේ මනස අපිට නිශ්චලව
තියාගන්න පුළුවන් නම් ඒකයි අර මංගල සූත්‍රය කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. හැබැයි මේකේ උප්පරිමය හම්බෙන්නේ අර රහත් භාවයේ ඒ වගේ තත්වයට ගියාපුවම. නමුත් අපිට ඒකේ ඒ රහත් භාවයේදී අකම්පිය ගුණය එහෙම නැත්නම් තාදී ගුණය 100% නම් අපිට බැරිද 5ක් 10ක් 15ක් 20ක් 30ක් ආන් ඒක පුරුදු කරගන්න ඕනේ. තව එකක් මට මතක් වුණා මේ ඔය ඉස්සර මේ හරියට ඉතින් බස් වලනේ යන්නේ අපිත් ඉතින් ඒ කාලේ 70 ගණන් වල. ඉතින් ඔය එක දවසක් බස් එකකට ගොඩ වෙලා මමත් ඉඳගත්තා. මට නම් සීට් එකක් තිබුණා. හැබැයි සෙනග පුරෝලා යනවනේ අර දැන් වගේ මීටරේ තියලා නෙමෙයිනේ. ඉතින් මේ මගියා නගින්න ඕනේ පිටිපස්සෙන්. ඉස්සරහින් නැග්ගොත් ඉවරයි. ඉතින් බයිනවා හොඳටම කොන්දොස්තර. ඉතින් එක මිනිහෙක් දැන් මේකේ නගින්න බෑ පිටිපස්සෙන්. එතන හිර වෙනවා. එක මිනිහෙක් නැග්ගා ඉස්සරහින්. දැන් කොන්දොස්තර කවුද ওই තමසට ඔය ඉස්සරහින් නගින්න කීවේ කියලා ඇහුවා. කවුරුවත් කිව්වේ නැහැ. ඉතින් මම නැග්ගා. මිනිහන් නිකන් මේ ඔය අටලෝ දහමින් කම්පා නොවන මිනිස්සෙක්. ඊට පස්සේ මේ එහෙම හරියන්නේ නැහැ. මේ ටිකට් එකක් අරගෙන මෙතනින් ඇවිදලා නගිනවා. එහෙම කරන්න බෑනේ ඔතනින් වල. ඒ ටිකට් දෙන එක මගේ වැඩක් නෙමෙයිනේ. ඔයාගේ වැඩක්. ඔයා ඇවිදලා ටිකට් එක දෙන්න. ඉතින් කවුරු හරි පැන්නොත් මං කියන්නම් මට ටිකට් දුන්නේ නැහැ කියලා. ඉතින් දැන් මේක මහා තදේට ගියා කතාව. දැන් අරයා ගන්නෙම නැද්ද තමයි ඇවිදලා? මං ගන්න. ඉතින් මං ටිකට් දෙන කෙනෙක් නෙමෙයිනේ. මං ටිකට් ගන්න කෙනෙකුත් නෙමෙයි. මගියා නැග්ගාම ටිකට් එක දෙන එක කොන්දස්තරගේ වැඩක්. ඒක ඔයා ඇවිදලා කරන්න. මං එන්නේ නැහැ. උයි මට මේ සෙනගාසි රින්ගගෙන ඔහෙන්න ඕනේ නැහැ. ඔහොම කියා අන්තිමට දැන් හොඳටම කේන්ති ගිහිල්ලා කොන්දස්තර මහත්තයාට. දැන් එයාත් බැනගෙන දැන් ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිදිලා මේ මොකක්ද තමස කියන්නේ කියලා ඇහුවා. මොකක්ද තමස කියන්නේ? අරයත් අහන්න. හැබැයි දැන් අර අපි දන්නේ මේ අර මිනිස්සයා දැන් බහින තැනට කිට්ටු වෙලා ඊට පස්සේ මේ තමසේ මොකද ගහ ගන්න දෙන්නේ කියලා ඇහුවා කොන්දොස්තර. ඔව් අපි බහිමු එහෙනම්. මේ මොකද අර මිනිහත් බහින්න තැන. ඉතින් දැන් දෙන්නම බැස්සා. බහැලා ඉවරලා මම මේ හොඳට බලාගෙන මේ හිටියේ. ඊට පස්සේ ටිකට් මැෂින් එක දුන්නා අර ඇතුලේ මිනිස්සු ග්‍රෝනෝක තියාගන්නකෝ. මොකද තමසේ කියන්නේ? ගහ ගන්නද? හා එනවා. මිනිහත් ආවා. ඔව් කියාගෙන මේ අනේ කොන්දොස්තර මහත්තයා සමා වෙන්න මට බෑ මේ දවල්ට කාලා නැහැ මං එන්නම් කියලා යන්න කිව්වා. තවම දවල්ට කාලා නැහැ කිව්වා. බලන්නකෝ අර මිනිස්සු දැන් අරයාර කොච්චර පුප්පගෙන කෑ ගැහුවත් මෙයා එහෙම නෑ. මෙයා නිකන් මේ බොහොම චාම් විදියට අරක ගණන් ගන්න නැතුව එහෙම ගියානේ. ඒක වටිනවා මං හිතන්නේ. මිනිසුන්ට පුළුවන් නම් එහෙම හිත හදාගන්න. ඒක මං කියන්නේ ඒක නීත්‍යානුකූලයි කියලා පිටිපස්සෙන් නැගලා ටිකට් එක අරන් එන්න ඕනේ. ටිකට් අරන් නොගිය හොඳ නෑ. ඒක හොඳ නෑ. නමුත් මං කිව්වේ අර දැන් බලන්න අතන අර දෙන්නා ගහගන්න ගියා නම් එහෙම ඔය බස් එක යන්නේ නෑ නේ. අර වගියෝ සේරම එතන නවතින්න ඕනේ. තව බස් එකක් එවන්න ඕනේ නේ. එක්ක මේ මිනිස්සු ඉස්පිරිතාලේ ගෙනියන්න ඕනේ. මහා ප්‍රශ්නයන්නේ. අර මිනිහා ඒක තනි වචනෙන්ම මේක අයින් කරලා නිකන් හිටියා නේ. මං තව දවල්ට කාලා නැහැ මට දැන් බෑ. ඉතින් අන්න ඒ වගේ නේද? ඒ කියන්නේ ටිකට් එකකුත් නැතුව ගෙදරත් ගියාම ඒක තමයි. ඉතින් මම කියන්නේ මෙහෙමයි. දැන් අර තියෙනවනේ මෙහෙම දැන් අර ගණන් ගන්නෑ කියලා ඕක ගණන් ගන්න එපා අපි කියලා කියනවනේ. ඔන්න ඔය ගුණය තමයි ඔය තියෙන්නේ. ඔය දැන් ගණන් ගත යුතු දේවල් තියෙනවා. නමුත් ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් නේ. ලෝකේ පෙරළුණත් නේ. ඒකත් ඔය තාදී ගුණේ එක අංශයක්. ඒ කියන්නේ අපිට පුළුවන් නම් ඔය කවුරු හරි බැන්නයි කියලා මේ දැන් බුදුහාරවන්ට මේ ආරාධනා කළා මේ වේරංජා බමුණනේ බිස්නස් කාර්යයක්නේ මේ මම 3 මාසෙම මේ ඔබ වහන්සේට දාන්න දෙන්නම් වැඩ ඉඳකෝ ඔය භික්ෂුන් වහන්සේලාත් එක්කලා මේ මිනිස්සු ඉතින් බිස්නස්නේ බිසිනේ මේ මිනිහට අමතක වුණා ඔක්කොම අනේ බුදුහාරෝ ඉතින් අර එහි කාලේ අර අස්ස බෙලෙන්දෝ කට්ටියක් ඇවිදilla ඒ මිනිස්සුගේ අර ඒව අරගෙන වළඳ අයිතියා යව වළඳ ඉඳලා අන්තිමට හැබැයි බුදුහාරෝ දැන් අපි නම් හිටපන්කෝ උඹට මේ ආරාධනාත් කරලා නේද 3 මාසෙ ඉවරයි කියලා එහෙමනේ සාමාන්‍ය අපි හිතනවනේ නේද ඒ බුදුහාඳුරු කෙලින් මේ මනුස්සයගේ ගෙදරට ගියේ මේ බමුණ අපි බොහෝම සන්තෝෂෙන් වස් කාලේ ගත කළා මේ කියලා යන්න ආවේ අපි එන බලන්නකෝ ඒකේ තියෙන අර නිකන් මානවීය ගුණ ඒ කියන්නේ මේ කළු ගලක් උනත් දිය කරන්න තරම් ඒ මානව ගුණය නේද අර ඔය තාදී ගුණ කියන ඉවසීමේ ගුණයනේ ඒක හරි වටිනවා මිනිහෙකුගේ මේ ජීවිතයක් වෙනස් කරන්න හේතු වෙනවා මොකද හේතුව දැන් අරක මහා පර්වතයක් වගේනේ දැන් අපි හිතන්නේ නේ ෆෝන් එකට ඩයලොග් view දාගත්තම ෆෝන් එකෙන් ඇස් අහකට ගන්න හිතෙන්නේ නැහැ. අදම
ඩවුන්ලෝඩ් කරගන්න. ස්වාභාවික ලුණු බලයෙන් දත් සහ විදුරු මස් රකින්න නව ක්ලෝගාඩ් නැචරල් සෝල්ට්. ඉතින් මම හිතනවා ඒක දැන් ඔය අපේ පුතා මේ දිලීප පුතා මේ ඊයේද කොහෙද මට කතාවක් කියනවා මේ කොහෙද තිබිලා මම දන්නේ නැහැ. මේ මුනිවරයෙක් ඉන්නවලු. ඒ ආශ්‍රමයක මුනිවරයා ඉන්නකොට මේ උපාසකම්ම කෙනෙක් ආවලු. ඇවිදින්න කිව්වලු මේ බලන්නකෝ මුනිතුමා මේ ආරාමේ මේ අර ගෑනු ළමයි මහා නරක විදිහට නේ ඇඳගෙන ඉන්නේ. ඒක හරි අසෝබනයි ඉතින්. ඉතින් උඹට මොකද කියලා ඇහුවලු. ඉතින් උඹ එහෙම ඉන්නේ නැහැ. ඊට පස්සේ නෑ ඉතින් මේ තමුන්නාන්සේගේ ආරාමෙනේ. ඉතින් ආරාමෙට නේ මට මොකද ඉතින්? මම කියන්නේ මේ වගේ මේ අපි මේක යථාර්ථය කියලා කියන්න හදනව නෙමෙයි. යම් දෙයක් මේ බොහොම සැහැල්ලුවට ගැනීම කියන එක. හැබැයි හැමතිස්සෙම සැහැල්ලුවට ගන්න හොඳයි කියලා අපි කියන්නේ නැහැ. යම් දේවල් තියෙනවා අපි ඊටාම බැරෑරුම් විදිහට සැලකිය යුතු. නමුත් ඔය පුංචි දෙයකින් පුංචි වචනකින් පුළුවන් මිනීමැරුමක් නවත්තන්න. දැන් අර කොන්දොස්තරගේ වැඩෙන් මම හිතනවා ඒ මනුස්සයා මිනීමැරුමක් නතර කළා වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේක අපි සරල විදිහට කිව්වේ මේ එදිනෙදා ජීවිතේ මේ ගණන් ගන්න නැතුව ඉන්න එක. මේකට හොඳ වචනේ නේ? එච්චර ගණන් ගන්න එපා ඔක කියලානේ අපි කියන්නේ. ඒ ගුණයක් තමයි මේ අපි සංවර්ධනය කරන්නේ කියන එකයි මට කියන්න ඕනකම තිබුණේ. ඔච්චම් කළා කියලා මිනි මැරුම් වැලක් සිද්ධ වෙච්ච අවස්ථා දෙන කොළොප්පම් කළායි කියලා විරිත්තුවයි කියලා. බැලින විරිත්තිල්ලෙන් වැඩේ පටන් අරන් දෙන 10 15 දෙනෙක් මරලා දාලා. ඒ ප්‍රතිඵල මට අවමානයක් වුණා ගෞරවයක් වුණා කියලා. ඉතින් මේක අපේ ජීවිතයට සම්බන්ධ කරලා ගන්න පුළුවන් වටිනා මාතෘකාවක් නේද ජයලල් මහත්තයා? අනිවාර්යෙන්. අවසරයි අපේ මේ මහාචාර්ය දේවල්ගම මේ දානන්ද ස්වාමීන් වහන්සේ අපි දෙන්න එක ගමේ මමත් ඉතින් ඒ කිට්ටුවම තමයි. අද එක පැත්තෙන් ආක්‍රමණය කළා දී. නොහිත කළාට මේ කඩවතටම ගිහින් වගේ. එහෙම එකක් වෙලා. එතුමා අපේ දායක කරේ. මේ අපේ ආචාර්ය හසන්ත මහත්මයාණෙනි මේ වැඩසටහන මෙහෙවන. ඒ වගේම මගේ ගුරු දේවනේ. ඉතින් අපේ මහාචාර්ය ගල්මංගොඩ ගුරුතුමාණෙනි. ඉතින් මේ අවසර දෙන්න මට මෙහෙම අදහසක් ආවා මේවා එරෙහි අදහස් නෙමෙයි. මෙහෙම ඒතකොට ඔබතුමාලා මේ උගන්වපු දේවලුත් මෙයා ගත්තද කියලා පොඩ්ඩක් අතේ වැටෙන්නත් ඕනනේ. නමුත් මගේ පැත්තෙන් මට හිතුණා මෙහෙම කතා කරන්න මේ ඇති මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවල තියෙන සමාජ විද්‍යාත්මක ගුණය කොයිතරම්ද කියලා අපි අතර මේ සමාජයට අදට කොච්චර වළංගුද සර්වකාලීන වන්නේ කෙසේද යනාදී කාරණා ටිකක් දිගහැර ගන්න. ඉතින් මම මේ කතාව අද එන්න ලෑස්ති වෙනකොට මම පොඩි දුරකථන ඇමතුමක් දුන්නා අපේ කොසිනේ යටවත්ත රජා මහ විහාරේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ අපේ පොඩි හාමුදුරුවෝ කියලා චන්දානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ අධ්‍යක්ෂක හිමිනම. උන්වහන්සේගෙන් මම ওই අටලෝ දහම ඔබත් සමග කතා කළාට පස්සේ පොඩ්ඩක් තව ටිකක් නිරවුල් කරගන්න විමසුවා මේ කොහොමත් පෙර සූදානම තියෙන්න ඕන නේද කියලා. ඉතින් උන්වහන්සේ මට දේශනා කළා බුදුරජාණන් වහන්සේගේ උගන්වීමක් එක්ක එය අවසන් වෙන්නේ මෙහෙමයි. නත්ති ලෝකේ අනින්දිතෝ. මේ හරි ප්‍රබල කතාවක් වර්තමාන සමාජයත් එක්ක ඇත්තොත් එහෙම. නින්දා නොලබන එකෙක් නෑ. දැන් හසන්ත මහත්තයා ඔබතුමා ඔය ප්‍රශංසා ලබනවා ඒක හරි. මේ වැඩසටහන් කරනවා දැන් අර මේ කලබල කාලේ මේ අසීරු කාලේ දරුවන් වෙනුවෙන් වැඩසටහන් මේවුවා. ඒවට අපිත් ආව ඔක්කොම ඔක්කොම හරි. ඔය ඔක්කොම ASCII මොනවා හරි ඇදහිද්ද කෙනෙක් සර් ඉන්න බැයිද? නින්දා කරන්නම ලෑස්ති වෙච්ච එකේ ප්‍රශංසා ඇත්තෙම නෑනේ අපේ හැමදෙරුනේ. එහෙමයි
ගොඩක් මේ ගම් ඇතුළට යනකොට මේ එහෙම මේ ලියාපදිංචි වෙච්චම පොද්දලු වෙනවා පෙළ කියලාවට. කට ඇරියොත් කොච්චර හොඳට ඇඳගෙන ගියත් ඇදයි. hina වුණත් ඇදයි. hina නොවි ගියොත් වෙනදා නම් hina වෙනවා අද ඒක hina වෙන්නේ නැහැ ඒත් බඩින්. මෙන්න මෙහෙම නැති ලෝකයේ අනින්දිතෝ මේක මට උන්වහන්සේට ස්තුතිපූර්වකව මම මතක් කළේ මේ කොටස කියවනත් එක්කම මට මතක් වුණා අපේ ගුරුතුමන්ලා උගන්වපු කාරණාත් එක්ක ගියාම මේ කොටස් බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ අත්දැකීම් මේ සිද්ධ වෙන ඒවා දැකලා ඒවත් එක්ක එවලෙම ගොඩනකපු න්‍යායන් තියෙනවා කියන එක මම අවබෝධ කරගන්නවා වරින් වර. කොතෙක් දුරට සාධාරණද කියලා වහන්සේලා තමයි මට කියන්න ඕන. නමුත් දැන් මේ ওই දීඝනිකායේ ගඤ්ඤ සූත්‍රයේ කතා වෙන ওই මේ සංජාත කියන නැත්තම් මේ පොළොවේ පැලවුණු සහල් වර්ගයක්ගේ මේක හැමෝම දන්නවා. මෙය අනුභව කරන්න පරිහරණය කරන්න පරිභෝජනය කරන්න ගියායින් තණ්හාව ඉපදුනා කියන එක රජ ඇතිවීම පසුකාලීනව පාලන බලය ඇතිවීම ඔය ඔක්කොමටම බලපෑවි ගහමරා ගැනීම එනකොටා ගැනීම තණ්හාව ඔන්න ඔයවත් එක්ක කල්පනා කළාම මට හිතුණා බුදු අදනේ කතා වෙන ඔය අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියලා නේද අපේ හැමදෙරුනේ මම බැලුවේ කම්පා වෙනවා කියන එක මේ මට හිතෙනවා කම්පණය වීමද කියලා. ඒකමයි. අපේ හැමදෙරුනේ සර් මේ දැන් අයසෝ වුණාම විතරක් කම්පා වෙනවා. යසෝ නෑ. දැන් හොඳ ලැබෙනකොට කම්පා වෙන්නේ නැහැ කියලා ගොඩක් දෙනෙක්ගේ අදහසක් මම කියන්නේ කම්පණය වෙනවා කියන්නේ. හොඳ ලැබුණාම කම්පණය වෙන්නේ නැහැ කොච්චර ඉන්නවද? මේ සමාජයෙන් ගත්තාම පුංචි ආදර්ශයක් ගත්තොත් එහෙම අපි හිතමු මේ රංගන ශාස්ත්‍රයට උදව් කරන මේ රංගන ශාස්ත්‍රය සම්බන්ධ කෙනෙක් ආව මොකටද මෙතනට ආවේ කියන ගැටලු අපි ඒක විස්තර කරමු හිමීට. දැන් රංගන ශාස්ත්‍රයට එන්නට කොච්චර දැන් අපේ සර්ලා වගේ නෙමෙයි ඔබ වහන්සේලා වගේ නෙමෙයි මේ අලුත් පරපුර කොච්චර දඟලනවද? පෙලක් වෙලාවට මට හැකියාවක් තියෙනවා මටත් අවස්ථාවක් දෙන්න ඔහොම ඉන්නවා. ඔහොම ඉඳලා ඊට පස්සේ කොහොමින් හරි කාගේ කොනක් අල්ලගෙන හරි කොහොම හරි කවුරු හරි අනුකම්පා කරලා හෝ මොන හේතුවකින් හෝ දැන් ආවා කියමුකෝ මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා එක රැයයි ඊට පස්සේ අසීමිත ලෙස සමහර විට ජනප්‍රියත්වයට පත් වෙන්න පුළුවන්. නැත්තම් එයා හිතනවා එයා ජනප්‍රිය වෙලා කියලා. එහෙම වෙනවා. දැන් මම තරුවක් මාවමයි පාරේ යන ගමන් බලු පැටිය බැලුවත් හිතනවා එයා ටෙලිවිෂන් එක බලලා වෙන්නේ නැති මම දිහා බලන්නේ. ඊයේ අරක බලලා වෙන්නේ නැති බලලත් ඉනා වෙනවා මට කියන ගානට එනවා. ඒක ගහක කොලයක් වටුනොත් ඒ වැටුනේ මට ආශිර්වාද කරන්න කියලා. ඒ වගේ හිතනවා ගොඩක් ඉන්නවා නේද? ඊට පස්සේ මේ ඔහොම ගිහිල්ලා අපි ඕකට කියනවා ඕකම ඕමනාවට වැඩි වෙනවා. ඔය ඕකෙන් කම්පණය වීමක් මං කියන්නේ. ඕනාට වැඩි දරා ගන්න බෑ. පෙලක් අය කියනවා ඕවර්ඩෝස් යනවා කියලා නේද? හරි මේ බෙහෙත වැඩියෙන් ලැබිලා උමනාවට වැඩි ගිහලා ඇස් පුපුරලා ඉරිතලලා එහෙම මතුවෙන අය ඉන්නවා. ඒක ඉදිමෙන ස්වභාවයකුත් ඉදිමෙනවා. නැත්තම් අපි කියනවා පෙලක් අය කියනවා අරේ ටිකක් දැන් ඇඳලා නේද? ඈ එයා ටික උඩින් යන්නේ පිකප් වෙලා කියනවා. අපි ආවඳුරනේ ආට ඔහොම වෙනවා. එහෙම උඩට පනිනවා. පැන්න ගම මොකද වෙන්නේ? හිටි අඩියේ මුළු ඔක්කොම පරිසරය අමතක කරනවා. ඒකට මේ වෙලා තියෙන්නේ මොකද්ද? යස ලැබිලා, ලාභය ලැබිලා,
ඒකත් පොඩි එකක් වෙන්න පුළුවන්. නමුත් එයා හිටපු තත්ත්වයට ඇටියට ලොකු ලාභයක්. ගමන බිමන පවා වෙනස් වෙනවා නේද? මුළු කොහොම වෙනස් වෙනවා. එතෙක් අර හොඳට ඇවිදගෙන හිටපු මනුස්සයා අර මං කීපවතා පෙන්නුවත් ඇවිදින ඉදි පෙලකයි. ඒ කොහොමද? නේ අර මේ අර එකසර පෙන්නු එක කවන්නේ. ඉතින් මෙහෙම යද්දීම දැන් මේ මගේ ගුරුතුමෙක්නේ. ගුරුදේවනේ. ඉතින් ඔබ වහන්සේ අපි හරි එහෙම ගරු කරන එහෙම නෑ දැන් මම මෙතන කොහොමද ගල්මංගොඩ කියලා මොකද නෑ නිකන් ඔබ එහෙම නැති මේ කියන්නේ මුළු ඔක්කොම බර ඇඟට අරගෙන බර කියන්නේ කොහෙවත් නැති කෙහෙල් මල් ටිකක් අරන් තියෙන කිසිම වැඩක් නැති දේවල් අපේ සර් කිව්වදී මට ඒකට හිතුණා එකතු කරන්න යමන් මේ ඕනාවට වඩා පැත්තක යන ඒවා ගන්න එපා කියලා. එහෙම ඇත්ත ඉන්නවනේ. දැන් අපි මිත්‍රයෝ දෙන්නේ තුන් දෙනෙක් හිටියා. සමහර වෙලාවට හැමදාම උදේට ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. මොකද්ද? උදේම නැගිටින් පස්සේ සරසවි ඉඳද්දීම නැගිට ජයලා බලමු ඉතින් කීය ප්‍රශ්න විසඳනද කියලා. අර පෝස්ටර් ගහලානේ මේ ප්‍රශ්නේ විසඳව. මේ ඕටි කොහොමද මචං විසඳන්නේ අපි ඕහනවා. ඉතින් මං කියනවා ඕක ඇඟට ගන්න එපා. ඔයාට නෙමෙයි ගන්න. ඒ වුණාට අපි මේව තේරුම් ගන්න එපා. මේව අපිටත් එක්ක තමයි මේ කියලා තියෙන්නේ. ඔන්නෝම කොහේ හරි යන කුණු ගොඩක් ඇඟට දාගනින්. ඒකෙන් එයා රෝගියෙක් වෙන්නේ. මේව මට පේන්නේ එක අතකින් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පණය වීම වැඩිපුර මානසිකයි කියලා මං හිතනවා. සම්පූර්ණයෙන්ම මානසික. එහෙමයි. එතකොට මනෝ චිකිත්සාවක් අවශ්‍යයි. අසලෝ මේ චිත්තං යසන කම්පති කියලා තියෙන්නේ. එහෙමයි. ඔය චිත්තනිය කම්පන. චිත්තං කම්පති. ඒ අපේ සිත තුළ ඇති වෙන මේ දරුණු සිතුවිලි එනවා. දැන් මේ ඊට පස්සේ මේ මට පවතින රෝගයක් කියන්නම්. ඒ හොඳයිනේ හසන්ත මහත්තයා. දැන් පෙළක් වෙලාට වෙලලා හිතනවා එක්තරා සිද්ධියකට ගියාම දැන් මම යනවා දැන් අපේ මහාචාර්යතුමා හමු ඉන්න යනවා. මගේ ලියවිල්ල හදා ගන්න හරි ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කිරීමක් කරන්න හරි මං ගියා. යන්නේ ඉස්සෙල්ලා මම අර විශ්වවිද්‍යාලයේ දොරටු ගාව ඉඳන් මහාචාර්යතුමා හම්බ වෙන්න යන ටිකට මං හිතලා ඉවරයි මගෙන් අහන ප්‍රශ්න සහ මම මහාචාර්යතුමාට දෙන උත්තර ඒ ඔක්කොම අහලා ඉවරයි. ඔක්කොම වෙලා මහාචාර්යතුමා හම්බ වෙන්න ගියාම සර් මං ආවේ කෝ දෙන්න අපි මේ තව විනාඩි 10කින් විතර අපි හම්බ වෙමු. එච්චරයි. අර මං හිතලා ආපු දේවල් එකක්වත් නැහැ. ඉතින් පෙළක් වෙලාවට මිනිස්සුන්ට වෙනවා එහෙම ඔහොම මං කියන්නේ අධ්‍යාපනයේ පැත්තට නම් ඉගෙනුම් පිපාසය හැදිලා ගියාට නම් මොනවා හරි එහෙම හැදුනත් ලෙඩක් මතුවෙන්නේ නැහනේ අපේ හැමදෙරෝනේ. නමුත් ඔක වෙනත් කාරණයකට ගියොත් බරපතල ලෙස රෝගී වෙනවා මිනිස්සු. මේකේ උපරිමයට ගියොත් එහෙම මරණයෙන් තමයි කෙලවර වෙන්නේ. එහෙනම් අපි හිතන්න ඕන අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියන කතන්දරයට එන්න ඕන ලාභෝ අලාභෝ දෙකටම කම්පණය නොවීමනේ. දෙකම තමයි. එහෙම අදසෝ යසෝ දෙකටම ඕකෙන් මට හිතෙනවා අයසටපත් වුණාම කම්පා ඇති වෙන කම්පාවට වඩා භයානකයි යස. එයින් කම්පා වෙනවට වඩා අඳිනවා. මට හිතෙනවා මෙහෙම ඇන්දි නැති ලෝකේම ධනවතා අපිට කියනවා අටලෝ දහමේ පාඩම කියලා. මේ කොරෝනා වෛරසයෙන් මිය ගියා ලෝකේ මහා ධනවතා. ඔහු මිය ගියා. ඔහුගේ දියණිය පසෝ මාධ්‍යයේ අහන් නගන ප්‍රශ්න වලට පිළිතුරක් දෙනවා. මගේ තාත්තට ඕන දෙයක් තිබුණා. අපිට යන්න තටු සහිත ගුවන් යානා තිබ්බා පුද්ගලිකව.
අපිට පුද්ගල රන්වේ එකක් තියෙනවා පුද්ගලික. ලෝකෙ තියෙන මොන වාහනේද? එයාගේ දියණිය. මගේ තාත්තට කිව්වහම තාත්තා අපි මේක ගමු කියලා තාත්තා අරන් දෙනවා මට පහවදා වෙනකොට එක ගෙනත් දෙන්න. ඒ ඔක්කොම ගෙනත් දුන්නු තාත්තා. අන්තිමට මගෙන් ඉල්ලා හිටියේ එක දෙයයි. මට හුස්ම ගන්න ඔක්සිජන් ටිකක් දෙන්න. මම මොකද්ද කරන්නේ? මට කියන්න මේ ගුවන් යාන, මේ වාහන, මේ ගෙවල්, මන්දිර, වායු සමනය කරපු ඔක්කොම මේ පොකුණු, උණුදිය පොකුණු ගේ ඇතුලේ හදලා තියෙන ඔක්කොම ඒවා නාන තටාක. මේ මොකද්ද කරන්න කියන්නේ මට? මොකටද මේවා හැදුවේ? මේවා එකක්වත් වැඩක් නැහැ. මගේ තාත්තට ඔක්සිජන් ටිකක් තිබ්බනම් හරියට හුස්ම ගන්න කියලා. මේක නිසා අටලෝ දහමින් යසත කම්පණය වන හැමෝම සුභ අවස්ථාවලදී කම්පන හැම කෙනෙක්ම හිතන්න ඕන දරුණුම කාරණය තමයි මේ නැති වෙනව කොයි මොහොතෙද දන්නේ. ඒතේ අනිච්ච මම ජේසු ධම්මා කියලා තියෙනවා. එහෙමයි. නිට්ටය නෑ. සපවත් දුකවත් නිට්ටය නෑ. බොහොම ගැඹුරට යන්න පුළුවන් මාතෘකාවක් මේ. ඇත්ත. යනවා නම් හුඟක් ඈතට යන්න පුළුවන්. ඒ වගේම අපේ ජීවිතේට තදින්ම සම්බන්ධ කරලා කතා කරන්න පුළුවන් මාතෘකාවක් කතා කරලා ඉවර කරන්නත් බෑ. අපේ අත්දැකීම් එක්ක. අනිත් කෙනෙක් හිතන්න පුළුවන් දොරමඩලාවට එන අය කම්පා වෙන්නේ නැති අය අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැති අංග සම්පූර්ණයි කියලා. ඒ අපෙත් තියෙන්න පුළුවන් අඩුපාඩු. තියෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. හැබැයි අපි ඔබට අඩු කරගන්නේ කොහොමද කියලා මේ කතා කරන වැඩසටහන. මම කියන්නේ 100ට 10 15 20 පාලනය කරගන්න පුළුවන්. පාලනය කරගන්න ඔරොත්තු දෙන හැටි අපි එදා සාකච්ඡාවේදී මේ අටලෝ දහම අභියෝගයක් හැටියට සලකලා අපේ මහාචාර්ය දාරෝහණ අතුකොල් මැතිතුමා කිව්වා අභියෝග වලට මුහුණ දීම කියන අර්ථයෙන් මේක හරි වටිනවා කියලා. එහෙම එතුමා කතා කළා. අපි ඒ ගැනත් කතා කරමු. මට අවසන් පාලක මැදිරියට පණිවිඩ කීපයක් සඳහා. සිරිලක ඇසිදිසි සරසවි පින්දින දොරින්